තෙරුවන් සරණයි. මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ තවත් වැඩසටහනක් සඳහා අප බෞද්ධ නාලිකාව හරහා මේ සැදී පැහැදෙන්නේ. තවමත් ඉතින් අපේ සුපුරුදු පසුතලයට යන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි මේ හදිසි අවස්ථාව යටතේ බෞද්ධ නාලිකාව නිවැරදි නීති ප්‍රකාරව මේ රටේ පවතින ඇන්දිරි නීති ආදී සිවිල් නීති රීතිවලට එකගව නමුත් මේ වැඩසටහන එක දිගටම පැවැත්විය යුතුයි යන අදිටනින් යුක්තව පවත්වගෙන යන නිසා වෙනදා වැඩසටහනේ තියෙන ඒ සාටෝපවත් බව වෙනුවෙන් ඒ තරම් මහන්සි නොවී එහි ඇති කරුණු කාරණා පිළිබඳ පමණක් මූලිකත්වය දෙමින් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. ලෙහෙසි නැහැ මේ වැඩසටහනේ ගෞරවය කොයිතරම්ද කියනවා නම් අපි මේ වැඩසටහන පවත්වන්නේ අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නායක හාමුදුරුවන්ට පින් පිණිසයි. උන්වහන්සේට අජරාමර නිවන් සප්පත්තියත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ පැවරුමින් අපි මේ වැඩසටහන පවත්වගෙන යන්නේ. එහෙම පවත්වන්නට වෙලා මේ අද ඔබට ඔබ මේ හමුවන සිකුරාදාව වෙන විට අප වැඩසටහන් 175ක් මේ අද පවත්වන්නේ 175 වෙනි වැඩසටහන. ඉතින් 175 වතාවක් අපේ නායක හාමුදුරන්ට පින් සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කරදරකාරී යුගයේ මේ කලබල සිදුවන යුගයේ ආරෝග්‍ය පරමාලාභා කියලා සිතුවිල්ල දරාගෙන ආරක්ෂක සන්නාහයෙන් සන්නද්ධව සොකීය ආරක්ෂාව සොකීයයන් විසින්ම සපයා ගනිමින් මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී කැපවෙන ප්‍රාණ පරිත්‍යාගීව වෙහෙස වෙන අතිගරු ජනාධිපතිතුමන්ගේ සිට ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ පොලිස් නිලධාරි මහත්වරුන් ඒ සියලුම දෙනාට පින් දෙමින් ඔවුන්ට නිරෝගී සම්පත්තිය අත්පත් වේවා ශක්තිමත් බවක් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඒ නිසාම තමයි මේ සීල නීති රීතිවලට එකඟව අපිට මේ වැඩසටහන සඳහා කරුණු සකස් කරගන්නට පුළුවන් වෙ සිටින්නේ. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන අපව මෙහෙවන බෞද්ධ නාලිකාවේ වර්තමාන අධ්‍යක්ෂ ධූරන්දර බොරලැන්දේ වජිරඥාන නායක හාමුදුරුවන්ටත් අපි මේ වෙලාවේ පින් දෙනවා. එතෙන් සිට මේ බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලය බොහෝම කැපවීමෙන් යුක්ත වැඩ කරනවා. අපි මේ මොහොතේ මතක් කරන්නට ඕනේ අපි නිරන්තරයෙන් අපේ ආරක්ෂක අංශ වෛද්‍ය අංශ පරිපාලන අංශ පිළිබඳ ගෞරව දක්වන අතර මට හිතෙනවා බොහෝ විට අපි මේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය වැඩසටහන් වෙනුවෙන් මේ තිරයෙන් පිටුපස තිරයෙන් ඉදිරිපස සිටින මාධ්‍යකරුවන්ට තව ගෞරවය ලැබෙනවා මදී කිය. මොකද අපි තනිකර යැපෙන්නේ මාධ්‍යයෙන්. මේ දවස්වල අපේ සියලු දෙනාගේ එකම අරමුණ ජනමාධ්‍ය කියපමත් මේ විද්‍යුත් මාධ්‍ය රේඩියෝ සහ ටෙලිවිෂනය සහ මේ අන්තර්ජාලය අපිට පුවත්පතත් මුද්‍රිතව ලැබෙන්නේ නැහැ. පුවත්පත ලැබෙන්නේත් අන්තර්ජාලයට පින් සිදුවන්නට විද්‍යුත් ආකාරයෙන්. ඒ නිසා මේ සියලු කටයුතු මැද වෙහෙස මහන්සි වෙන කැපවෙන තවත් පිරිවරක් ඉන්නවා. ඔබ දකින රූපවාහිනී නාලිකාවල ඔබ දකින ඒ නිවේදක නිවේදිකාවන් හෝ ඒ පූරකවරුන්ට පිටුපසින් විශාල පරිපාලන පිරිවරක් කැමරා ශිල්පියාගේ සිට ආලෝක ශිල්පීන් බොහෝ අවම ශිල්පීන් ප්‍රමාණයක් ඔවුන් අර ආරක්ෂක අංශවල අයවලුන් ලෙසින්ම වෙහෙස මහන්සි වෙනවා කැප වෙනවා. මේ පරිස්සම එලෙසින්ම දරාගෙන ගෙදරක් ඇතුළට වෙලා මේ පරිස්සම දරාගෙන ඉන්න කෙනෙකුට වඩා මේ පරිස්සම දරාගෙන සමාජගත වෙලා මේ මාධ්‍ය කටයුත්තක යෙදෙන එක අපි දකින බොහෝ මාධ්‍යකරුවන් පාරක් තොටක් ගාන ඇවිදිමින් මේ පාරවල් පිළිබඳ එලි මහනේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳ එසැන වාර්තා ඉදිරිපත් කරන හැටි. එතකොට ඔවුන් ගැටෙනවා සමාජයත් එක්ක ගැටෙන කෙනා කොයිතරම් පරිස්සම්ය යුතුද ගෙදරක හතරමායමේ සිටින කෙනෙකුට වඩා. ඒ නිසා අපි අර පොලිසියේ නිලධාරි මහත්වරුන්ට හමුදා නිලධාරි මහත්වරුන් සෞඛ්‍ය සේවයේ නිලධාරි මහත්වරුන්ට ගෞරව කරනවා ස්තුති කරනවා පින් දෙනවා වගේම මාධ්‍යකාරයන්ටත් එසේ පින් දිය යුතුයි ගෞරව කළ යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා ඒ බඳුම
මාධ්‍යකරුවන් පිරිසක් මේ කැමරාවට පිටිපසින් අපට පෙනෙන්නට සිටිනවා. මේ පරිපාලනය තුළ බොහෝ පිරිසක් කැපවීමෙන් යුක්තව මේ පණිවිඩය මේ අපි ඉතිහාසය පිළිබඳ කරන සාකච්ඡාව බෞද්ධ නාලිකාව හරහා ඔබ වෙතත් ඒ වගේම ලෝකයේම වෙසෙන මේ අන්තර්ජාලය හරහා බෞද්ධ නාලිකාව නරඹමින් මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයට සහභාගී වී සිටින සියලුම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විශාල මාධ්‍ය පිරිවරක් ඉතාම කැපවීමෙන් යුක්තව තමන්ගේ කටයුතු මෙහෙවනවා. ඒ සියලු දෙනාටම පින් දෙමින් අපි අපේ වැඩසටහන ආරම්භ කරන්නේ මා ඉතාම ගෞරව කරන මගේ සම්පත්දායකත්වය ගෞරවපූර්වක ඔබට හඳුන්වා දීමෙනුයි. ඒ නිසාම මේ සියලු කරදර මැද්දේ අදත් ඔබ වෙනුවෙන් අදහස් සහ තමන්ගේ මේ නිස්සරණාධ්‍යාසයෙන් සොයාගත්තු තොරතුරු ඉදිරිපත් කරන්නට අපේ ඉතිහාසයේ මේ අපි සාකච්ඡා කරන උපයුක්ත විෂයට අමතරව මේ වර්තමානයේ කාලීන ප්‍රවෘත්තින් හරහත් ඔබට සාකච්ඡා සඳහා අපේ ආරාධනාවෙන් පැමිණෙන අපේ අපවත් වදාළ දරණාගම උසුල්දම නායක හාමුදුරුවන්ගේ පැවරුමෙන්ම මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ හොබවන සීනා කොරළේ ප්‍රධාන සංඝනායක තැන්පත් හියන්තරුව රජමහා විහාරයේ විහාරාධිපති වැලිමිටියාවේ සීලරත්න නායක හාමුදුරුවන්ට දොහොත් මුදුන් දී මේ මණ්ඩපයට අපි අදත් පිළිගනු ලබනවා. ඒ වගේම ඔබට මං ගිය සැරේත් කිව්වා අපි දින එක දවසක වැඩසටහන් 4ක් පටිගත කරනවා. ඒ නිසා ගිය වතාවේ වැඩසටහනේ සිට මේ වතාවේ වැඩසටහනත් තවත් වැඩසටහන් 2ක් සඳහා අපි මහාචාර්යතුමියගේ සහභාගීත්වය අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එතුමිය අප වැඩසටහන පටිගත කරපු දිනේ සුළු ආබාධයකින් ආබාධයක් හේතු කොටගෙන අපේ වැඩසටහනට පැමිණියේ නැහැ. ඒ නිසා එතුමියටත් අපි ස්තුති කරනවා. ඒ වගේම අද අපේ වැඩසටහනට පැමිණ සිටින පෙරදින විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරී තවදුරටත් මේ පුරාවිද්‍යාව සහ ඉතිහාස විෂය හොඳට හදාරමින් ඉතිහාසය සහ පුරාවිද්‍යාව අතර තියෙන රසමුසු තැන් ශාස්ත්‍රීය තැන් ඔබට ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම සෙල්ලිපි අභිලේඛන බඳු දේවල් කියවමින් ඒවා වල තොරතුරු මේ ඉතිහාස තොරතුරු සමග බෙදා ගන්නට අපට උපස්තම්භ වන බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඉශංක මල්සිරි තරුණ විද්වතාවත් අපි බොහෝම ගෞරවයෙන් යුක්තව මේ මණ්ඩපෙට පිළිගනු ලබනවා. එවනම් අවසරයි අදත් ආරම්භ කරන්න යන්නේ 175 වෙනි මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයයි. දැන් ඔන්න අපි 175 වැඩසටහන අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේත් සහභාගී වෙලා මං හිතන්නේ දැන් වැඩසටහන් 100කට ආසන්න ඇති ගැනගෙන ගියොත් අපේ ඉශංක මල්සිරි තරුණ විද්වතා තරුණ කතිකාචාර්යතුමත් සහභාගී වුණේ අපේ වැඩසටහනේ දුටුගැමුණු රජුරුව පිළිබඳ කරන සාකච්ඡාවේදී. මට මතකයි මම මහා සිංහලයේ වංශ කතාව පවත්වන කාලේ දුටුගැමුණු රජුරුවන්ගේ රාජ්‍ය කාලයේදී මං සොයාගත් මම ආරාධනා කරපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක හාමුදුරුව. උන්වහන්සේ වන විට පොතපත රචනා කරමින් සිටියා. මම පොත්පත් අස්සේ ඇවිදමින් මම දුටුගැමුණු රජුරුවන් පිළිබඳ හොඳ පැහැදිලි කිරීම බොහොමයක් එල්ලාවල මේදානන්ද නම් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඉදිරිපත් කරමින් සිටිනවා. මම උන්වහන්සේ පිළිබඳ සොයා බැලුවා. උන්වහන්සේ බොහෝම වෙහෙස මහන්සි වෙමින් සහභාගී නිරීක්ෂණයෙන්ම මේ ඈත දුරු පළාත් වලට වැඩම කොට වනාන්තරගත වී සිට උන්වහන්සේ තොරතුරු සොයනවා, සෙල්ලිපි කියවනවා කියලා මම බොහෝ තොරතුරු සොයාගෙන තමයි මම උන්වහන්සේට ආරාධනා කළේ. එතෙන් සිට උන්වහන්සේ බොහෝම ප්‍රකට ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් බවට පත් වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් උන්වහන්සේට සිද්ධ වුණා. ඒ වගේ මේ වැඩසටහනේ දුටුගැමුණු රාජ්‍ය සමය එන විට තමයි මට ඉශංක මල්සිරිගේ පොතපත කියවන්නට ඉඩ ලැබුණේ. ඉශංක හරි අපූර්ව පොතක් රචනා කොට තිබුණා. මේ ඔය තිබිච්ච ප්‍රකට එක්තරා විශාරද මතයකට එරෙහිව ඔහු හොඳ පැහැදිලි කිරීමක් කළා. දුටුගැමුණු රජුරුවන්ගේ හර්ද සාක්ෂිය පිළිබඳ කරපු පැහැදිලි කිරීමකට ප්‍රතිපැහැදිලි කිරීමක් බොහොම එඩිතරව කරුණු කාරණා බොහොමයක් සම්පින්ඩනය කොටගෙන ඒවා කරුණු ළඟ තබාගෙන ඒවා විශ්ලේෂණය කරමින් අපූර්ව පොතක් නිර්මාණය කොට තිබුණා. ඒ පොතෙන් මට ඉශංක මල්සිරි පිළිබඳ මගේ සිත පැහැදුණා. මම තවදුරටත් කරුණු සොයා බැලුවා ඔහු ගැන.
ඒ නිසා මම ඔහුට ආරාධනා කළා. එතෙන් සිට ඉෂංගමානසිරි බෞද්ධ නාලිකාව හරහා අද අපේ වැඩසටහනේ බොහොම තොරතුරු ඉදිරිපත් කරන තැනටපත් වෙලා සිටිනවා. ඉතින් අපේ හාමුදුරනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ තවදුරටත් මේ 4 වෙනි මිහිඳු මහ රජුරුව ගැනමයි. අපි මිහින්තලා පූර්ලිපිය ගිය වතාවේ ඉෂංගලව්වා කියවගත්තා. නමුත් වෙස්සගිරිය පූර්ලිපිය අපිට කියවන්නට තියෙනවා. නායක හාමුදුරුව ආරම්භයක් ලෙස මේ වැඩසටහනේ අනුශාසනාවකින් ආරම්භ කොටදී අපි වෙස්සගිරිය සෙල්ලිපිය සඳහා ඉෂංකට මේක පවරමු. අවසරයි. අපි මේ උදමා සේපත් කරපු ආකාරයට 175 වෙනි වැඩසටහන කියන්නේ පැය 175ක්. පැය 175ක් මේ මහා වංශයේ සම්බන්ධව තියෙන තොරතුරු සම්බන්ධවත් ඉන් බාහිර කරුණු කාරණා සම්බන්ධවත් මේ ලක්වැසි ලොවැසි හැමෝටම දැනගන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඇතැම් අවස්ථාවල දැන් අපටත් පන්සල් හාමුදුරු තොමක හම්බුනහම අගය කරනවා. මේ වගේ අහවල් තොරතුරු අපි දැනගෙන හිටියට වෙනස්ව මේ වැඩසටහනෙන් අපි මෙහෙම ඒ තොරතුරු තවත් දැනගත්තා හදාගත්තා ඕම කියලා ප්‍රශංසාමුකයෙන් කතා කරනවා. දැන් සන්තෝසයි 175 වෙනි පැය 175ක් විශාල ගුවන් කාලයක් මේ සඳහා දැනට වෙන් කරලා තියෙනවා. ඉතින් ආරම්භ සිදු කළ මේ තේමාව මේ සංකල්පයම අපේ අපවත් වුණු දරණාගම කුසල ධම්මාභිධාන නායක හාමුදුරුවන්ගේ රටක රටවැසියන්ට මේ ඉතිහාසය ඕනෑ. අපේකම තියෙන්න ඕනෑ. දැන් ගොඩක් දුරදිග බලලා තමයි උන්වහන්සේ මේ අපේකම ආපහු නැවත ඇති කරන්න ඉතිහාසය ඒ පාසල් විසාදි වලින් අපෙන් වෙන් වෙලා ගියපු කාලේ මේ දැන් ඒ පස්සේ දැන් විවිධ දැන් මේ කාලේ වලපුවාම මම හිතනවා මේ ඉතිහාසය ගැන උවමනාටත් වඩා කරුණු හොයනවා. දැන් සමහර සිද්ධි සම්බන්ධව විවිධ අය එහෙමයි. දැන් විවිධ පළ මත කරනවා විවිධ රජවරු රාවණ රජතුමා සම්බන්ධ වේවා විනාශ සම්බන්ධ වේවා විවිධ තොරතුරු හොයනවා කතා කරනවා එකතු කරනවා කොහොම හරි ඉතිහාසය සම්බන්ධව කලින්ට වැඩිය හොයන බලන කාලයක් වෙලා තියෙනවා. ඉතිහාසය ලිබරල් වෙලා ඉතිහාසය නිදහස් වෙලා විමධ්‍යගත වෙලා ඒ වෙනත් මම හිතන්නේ ඒවා හොයන්න බලන්න ලිබරල්ගත වෙන්නත් සමහරවිට අපෙත් මේ හේතුණක් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි අපි සන්තෝෂමත් වෙනවා. ඉතින් අපවත් වේදාල අපේ හාමුදුරන්ට පින් අනුමෝදන් කරමින් වර්තමාන මේ කාර්යභාරය කරට අරගෙන කරන අපේ බොරලන්දේ වජිරඥාන හාමුදුරන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට තිබුතුමා සිහිපත් කළා විශේෂ කාරණයක් අධිකාරු ජනාධිපතිතුමන්ගේ පටන් මේ යන දැනට ඉතින් ගත්තාම 225ම නැති වුණාට මේ සුළු පිරිසකින් විශාල කාර්යභාරයක් සමහර අය කියනවා ඒ නිසාම 225ක් ඕනේ නැහැ කියලා. මොකද මේ දැනට ඉන්න ප්‍රමාණය අධිකාර ජනාධිපතිතුමා අගමැතිතුමන් ප්‍රධාන වෛද්‍ය කණ්ඩායම් ආරක්ෂක අංශ විවිධ අය ත්‍රිවිධ හමුදාව මේගොල්ලෝ මේ කරන සේවාව ප්‍රශංසනීය බොහෝ දෙනෙක් දකිනවා. ඉතාලම අතලොස්සක් තමයි අඩුපාඩු ඒවා ගැන කතා කරන්නේ. ඒ අතරතුර ඔබතුමා සඳහන් කරපු මේ මාධ්‍යවේදීන් මාධ්‍ය ඉව සම්බන්ධව කතා නොකළත් ඉතින් ඇත්තටම දැනට තියෙන ආතතිය හැම නැති කරගන්න අර සංගීත වලට අමතරව වැඩිම අපි තොරතුරක් අපි දැනගන්නේම මේ මාධ්‍යයෙන්. ඒකෝර මේ මාධ්‍ය වල වගේ මාධ්‍ය වේදීන් දැන් වාර්තාකාරයම ගන්නකෝ. අර විශාල අපහසුතාවයන් මගහැරගෙන ලංකා පුරාම ඒ යාපනයේද කිලිනොච්චියේද අම්පාරේද මඩකලපුවේද කතරගමද කොහෙද කොළඹද මේ හැම තැනකම තොරතුරු සමහර බයිනවා දොස් කියනවා මේ ඒවා ඉවත් කරන්න ලෑස්ති වෙනවා. ඒ හැම දෙයක්ම තිබේදී ඒ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් බුදුමා සිහිපත් කළ අපිත් ආශිර්වාද කරනවා. ඊයයි මේ කරන කාර්යභාරයට ඒගොල්ලෝ තමයි අපි දැනුවත් කරන්නේ. ඒ වගේම අපිව මේ කොරෝනා වෛරසයෙන් අපිව දැනුවත් වෙලා මේ තරම් දුරට මේ පාලනය කරන්නත් ඒගොල්ලන් විශාල කාර්යභාරයක් වුණා. එනම් උපදෙස් ටික ඒගොල්ලෝ ඒ දක්වපුවා.
ඉතින් එනිසා අපි ඒ අයත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මාළු යදගම මහත්මයාත් අපි සිහිපත් කරනවා. ඉතින් පහුගිය කාල සීමාව තුළ අපි කතා කරගෙන ආවේ තවම බැරි වුණා මේ අනුරාධපුරයෙන් පොළොන්නරුවට යන්න. ඉතින් අපි දන්නවා මේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් හම් වෙන්නේ පොළොන්නරු යුගයේ. අනුරාධපුර මුල් යුගය වලට වඩා අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ඉඳන් ඉදිරියට යන්න විශාල සෙල්ලිපි එක රජතුමාගේ සමහර විට සෙල්ලිපි 100කට වැඩි හම් වෙන එකම රජතුමාගේ පොළොන්නරු යුගයට යනකොට. දැන් මේ වගේ වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් හම් වෙන ඒ වකවානු ආරම්භ වෙනවා. දැන් මේ මහා වංශයේ 4 වෙනි මිහිඳු රජතුමා සම්බන්ධව ඉතාම සුළු කාරණා සුළු කොටසක් තමයි වෙන් වෙලා තියෙන්නේ. නමුත් ඒ සුළු කොටසේ මහා වංශයේ වෙන් වුණාට එතුමා කරපු දේවල් සම්බන්ධව ඒ සෙල්ලිපි සම්බන්ධව මෙන්න කරුණු සාකච්ඡා කළ යතර තුර ඉතාම ප්‍රකට ප්‍රසිද්ධ මිහින්තරා සෙල්ලිපිය පිළිබඳව අපි කතිකාචාර්යතුමන් සිහිපත් කළා පහුගිය අවස්ථා දෙක තුනම. ඉතින් ඒ අවස්ථාව අපිට ඒක කියවනකොට අපිට තේරෙන මොනතරම් මේක නිකන් ආවට ගියන් ලියලා නැහනේ. මොනතරම් සරස්මකට මේ කෙටි සෙල්ලිපිය ඒක මේ සංක්ෂිප්ත කරලා. ඒ සංක්ෂිප්ත කරලා මේක ලියලා තියෙන්නේ මොනතරම් මේ ආවට ගියාට කරපු දෙයක් නෙමෙයි. අවශ්‍ය දේ ඊට පස්සේ නීති රීති පද්ධතියක් නෙමෙයි. ඒ පරිපාලනය සම්බන්ධව ඒ තොරතුරු ගත්තාම ලංකාවේ අදටත් එහෙම ආයතනයක් නැහැ. මේ කියපු මේ පරිපාලන රටාවට යටත්ව අර උයන්නාගේ පෙරහංකඩ සපයන්නාගේ හැලිවලං සපයන්නාගේ පටන් එහෙම ගත්තාම විශාල කාර්යභාරයක්. විශාල සේවක සංඛ්‍යාවක්. දැන් විවිධ අයනේ මෙතන ලියන අය දැන් මට අපේ මේ මහාචාර්යතුමා ඉදිරියට දරගන්න පුළුවන් සමහර මම මතකයි මේ පොතේ තියෙනවා සමහර තැන් වල තියෙනවා මේ පස් මෙහෙකරුවන් පත් කරයි කියලා. ඒ කවුද දන්නේ පස් මෙහෙකරුවන් කියලා කිය පන්සලට පරිත්‍යාග කළා කියලා සමහර රජවරු පූජා කළා කියලා දෙනවා. කෙටියෙන් මහා වංශයේ තියෙනවා පස් මෙහෙකරුවන් පත් කළයි කියලා. ඒක පස් මෙහෙකරුවන් කියන්නේ කවුද කියලා දැන් එතුමාගේ සමහර දැනගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අනිත් එක තමයි මට කියවන යනකොට හැම වෙලාවෙම මතින් දෙයක් තමයි හැම දෙයක්ම ලෝක වෙනස් වෙනවානේ. මනුස්සය වෙනවා ඉතිහාස හැමදාම වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට මේ සෙල්ලිපි වල තියෙන්නේ එදා අපේ මේ දහවන සවස්වලනේ. දැන් මේ එන දහවන සියවස්. දහවන සියවසේ. කතා කරපු භාෂාව නෙමෙයි. ඒ සෙල්ලිපි වල තියෙන්නේ එදා අපි කතා කරපු භාෂාව. ලිඛිත භාෂාව. වාචික භාෂාව. ඉතින් බලන්න අද මේ අපි කතා කරන ලිඛිත වාචික භාෂාවයි එදා මෙතුමා සඳහන් කරන ඒ ලිඛිත භාෂාව අතර අද අපට තේරෙන්නේවත් නැහැ සිංහල වුණාට. දැන් සිංහල තමයි. දැන් සිංහල කොච්චර වෙනස් වෙලා තියෙනවද එතකොට මේ සත් වර්ෂයකමාරක් වගේ කාල පරිච්ඡේදයක් තුල. ඉතින් මම ඒක කියන්න කියන අපිට මට හැඟෙනවා ඒ කාලේ එතකොට ඒ මිනිස්සු කතා කරපු භාෂාව අපිට දැනගන්න හම්බ වෙනවානේ සෙල්ලිපි වලින් ලේඛකයාට කියපු නම ඊට පස්සේ ආපහු මේ ඒවා පාලි සංස්කෘතියෙන් බෙදලා ගියපු ආකාරය ඊටම ලස්සනට අපේ කතිකාචාර්යතුමන් ඒවා ඉදිරිපත් කළා. ඉතින් අහගෙන ඉන්න පුළුවන්. ඒ හින්දා මේ අපේ නෙමෙයි දැන් මිහින්තරා සෙල්ලිපි වගේම වෙස්සිගිරිය ආදී කොට ඇති ඉතින් සෙල්ලිපි සම්බන්ධව ඒවා කොහොමද සාවද්දීව නෙමෙයිනේ. ඒ නිවැරදි තොරතුරුත් ඒ භාෂාවත් ඒ වචනත් මම හිතන්නේ මේ අපේ භාෂාව බෙදලා ගිහිල්ලා වෙනස් වෙච්ච ආකාරයෙන් හදාන කෙනෙකුට කොච්චර වටිනවද කියලා හිතනවා තව පැත්තකින් මට. දැන් මෙතුමා සඳහන් කරන ඒ සෙල්ලිපි වල වචනයක් ආපහු එතුමා පහු අද වචනෙත් එතුමා කියනවානේ මේකට නේද? ඊට පස්සේ සඳහන් කරනවා එදා මේ කියන්නේ මෙහෙමයි කියලා. දැන් ජෙට්ට මාතා කෙනෙකුට නම් කියනවා ජේෂ්ඨ මව. එතුමා කියවා සඳහන් කරනවා. එතකොට මේ එහෙම අර භාෂාව විකාශනය හැම සම්බන්ධවත් අධ්‍යයනය කරනකොට ලොකු පිටුවහලක් වෙවි එතුමාගේ පැහැදිලි කිරීම. එහෙම අපේ හඳුනේ මන්නේ මට මතක් වෙනවා මහා සිංහලේ වංශ කතාව මම වෙනත් නාලිකාවක පවත්වන කාලේ මේ මහාචාර්ය මැන්දිස් රෝහණ දීරයන් එතුමන් ඉතිහාසය මූලික විෂය වුණේ එතුමන්ගේ ඉතිහාසය. නමුත් මේ අභිලේඛන සෙල්ලිපි පිළිබඳ විශාල කැමැත්තක් දක්වුවා. එතුමන්
ඔය සෙල්ලිපි වචනවලින්ම සෙල්ලිපි කියවාහි තේරුම් කර දෙමින් එතුමන් කියනවා ළමයි අහගෙන ඉන්න ඒ කාලේ ඔගොල්ලන්ගේ මුතුන් මිත්තෝ කතා කරලා තියෙන මෙන්න මෙහෙමයි. මේ බලන්න අපේ භාෂාව වෙනස් වෙලා තියෙන හැටි. දැන් නගරයක් ගත්තත් ගමක් ගත්තත් වෙනස් වෙනවානේ. මම පරණ මගේ උපන් ගමට මම දැන් ගිය උතින් ආපහු මට අඳුරා ගන්න බැරි තරම් ඒ ගම වෙනස් වෙලා. මම මේ පාරක ඇවිදිනකොට මම කල්පනා කරනවා අනේ නුවර පාර ඉස්සර මම නුවර යනකොට මේ ගල් තාර දාපු නුවර පාරේ මම කොහොමද ගියේ දැන් මං කොහොමද යන්නේ මේ දැන් කොයිතරම් වෙනස් වෙලාද මේ දෙපැත්තේ ගොඩ නැගිලි කොයිතරම් වෙනස් වෙලාද මට මේක හරියට හිතෙන දෙයක් තමයි යනකොට ආපෝ මං ඉස්කෝලේ යන කාලේ මේ නිකන් පේර කැල්ලේ සෙල්ලම් කරන්න දූපු පාරවල්නේ මේවා දැන් ඒවා ලොකු ටවුන් වෙලා කියලා මට එහෙම හිතෙනවා ඒ වගේ තමයි භාෂාවත් එදා තිබිච්ච භාෂාවට වඩා අද තියෙන භාෂාව හැබැයි ඒකින්ම ඉපදිච්ච වෙනසක් ඉතින් මේ පිළිබඳ භාෂාත්මක මේ විග්‍රහයකුත් අපිට හිතෙන් ඇතුළත් කරගන්නට පුළුවන් ඒ නිසා අපි ඉශංක මලසිරිට මේ කටයුත්ත පවරමු වෙස්සගිරි පුවරු ලිපියත් මේ අපි සාකච්ඡා කරන 4 වෙනි මිහිඳු රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙච්ච ලිපියක් හැටියට තමයි මේ අපි කතා කරන්නේ 4 වෙනි මිහිඳු රජුරුවන් කාලේ අපි මිහින්තලා පුවරු ලිපිය කියව වෙස්සගිරි පුවරු ලිපියත් අපිට කියවන්න තියෙන බව ගියවතාවේ ඉශංක මලසිරි පැහැදිලි කරලා දුන්නා ඒ නිසා අපි ඉශංක වෙතට යමු ඒ සෙල්ලිපියත් අපිට වැදගත් තොරතුරු ටික රැගෙන අපේ මේ සාකච්ඡාවට එක්කහව කරගන්න කියලා. ස්වාමීන් වහන්සේ මේ පස්මෙහෙකරුවන් පිළිබඳව ඇහුවනේ. ඔව් ඒක බොහොම හොඳ වචනයක් ස්වාමීන් වහන්සේ මේ ඇත්තම මේ අභිලේඛනඥයෝ අතරත් මේ ගැන විවිධ සංවාද තියෙනවා. නමුත් අපේ මහාංශය තියෙනවා පන්සල් වලට එක වචනෙන් කියලා දෙනවා පස්මෙහෙකරුවන් පූජා කළයි කියලා. දැන් පස්මෙහෙකරුවන් කියලා කිව්වම කවුද මේ පස්මෙහෙකරුවන් මම හේ වඩවද වඩු වඩුවද කවුද කියලා අපි දැන් කෙලුණ හිතෙන්න පුළුවන්. නිසා එතුමාගෙන් අහමු කියලා අභිදානප්පදීපිකාව ඒ වගේම නීති නිගණ්ඩුව වගේ ග්‍රන්ථවලත් මේ ගැටලු විසඳ ගන්න ඕන කරන දත්ත තියෙනවා. ඇත්තට මේකට සමාන තවත් වචන තියෙනවා මූලාශ්‍රවල. එකක් තමයි පංචපෙස්සිය වග්ග කියන එක. පංචපෙස්සිය වග්ග. ඊට පස්සේ පංච කෞලික කියලා තව වචනයක් හම්බ වෙනවා. මේ දකුණු ඉන්දියානු දේවාල සංස්කෘතියත් හිටියා මේ වගේම සමාන යාන්ත්‍රණයක්. ඔය ප්‍රධාන කාර්යයන් 5ක් ඉෂ්ට කරපු කණ්ඩායමක් හිටියා. එතකොට දැන්ට අපි විශේෂ මහාචාර්ය ගුණවර්ධන ඉදිරිපත් කරලා තියෙන මත මේ අදහස් එහෙම අරගෙන බැලුවම අපිට පේනවා මේ පස් වර්ගයක විතර හඳුනගන්නේ වඩුව. එක් කොටසක් තමයි වඩුව. ඊළඟට වියන්නෝ. පේශකාර්මිකයෝ වියන්නෝ. තුන්වෙනි වර්ගය තමයි රජකයෝ. රෙදි හොදන අය. හතරවෙනි වර්ගය කරණවැමියෝ. ඔව්. පස්වෙනි වර්ගයේ සම්කරු. පන්සලට පූජා කරලා තියෙන්නේ. මේ කොටස් පහ තමයි දැන්ට අපි පංචපෙස්සිය වර්ග කියලා ওই පස්මෙහෙකරුවන් කියලා අඳුරගෙන තියෙන්නේ. ඉතින් අර සන්නස් කිව්වා වගේම ඉතින් විවිධ ඒක අපිට පේනවා එක පැත්තකින් මේ මොනතරම් පුරුල් ක්‍රියාවලියක් විහාර ඇතුළේ වුණාද කියලා. මේ වගේ මේ ඔක්කොම සමාජ ස්තරන එක එක. ඒතර මේ සමාජ ස්තර සියලුම දෙනා එක ඒකකයක් ඇතුළේ තම තමන්ගේ රාජකාරී ඉටු කරමින් තම තමන්ට අයිති වරප්‍රසාද ලැබමින් තමන්ගේ පැවැත්ම ස්ථාවර කරගත්තා. අන්තර යැපීමක් මේ තියෙන්නේ. බලහත්කාරයෙන් වැඩ ගැනීමක් නෙවෙයි මේ තියෙන්නේ. එතකොට සේවයක් තියෙනවා. ඒ සේවයට ඒ ඔවුන්ට යම්කිසි වගකීමක් තියෙනවා, නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. ඒ වෙනුවෙන් වටිනාකමක් තියෙනවා. ඉතින් එතකොට මේක වැදගත්කම තමයි අර ඔවුන්ව හැසිරවීමේ බලය. විශේෂයෙන්ම මිහින්තලේ සම්බන්ධයෙන් ගත්තොත් නම් ගිහියෝ මැදහත්ලා තමයි කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා අඩු වශයෙන් තමයි මැදහත්ලා තියෙන්නේ. දැන් මිහින්තලා සෙල්ලිපිය ගත්තත් අපිට එක ස්වාමීන් වහන්සේ එක කෙනෙක් ගැන විතරයි. නකාබලන හිමියන් කෙනෙක් කෙනා ගැන විතරයි. හම්බෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියලා සැක කරන්න පුළුවන් කෙනෙක්. අනිත් ඔක්කොම ගිහියෝ. නිලධාරි මණ්ඩලය. අබේගිරිය ගත්තම සම්පූර්ණයෙන් වෙනස්. අබේගිරියෙන් ওই කාලෙම තමයි ලිපියක් හම්බ වෙනවා. අබේගිරි සංස්කෘත පොත් ලිපිය කියලා ප්‍රසිද්ධ ලිපියක් හම්බ වෙනවානේ මේ හතරවෙනි මිහිඳු කාලෙම. ඒකේ තියෙන්නේ සම්පූර්ණ අනිත් පැත්ත. ඒ කියන්නේ ගිහියන්ට වඩා ප්‍රමුඛ වෙලා තියෙන ස්වාමීන් වහන්සේලා පරිපාලන කටයුතු වලදී. අඩු ගානේ මේ අයවැය වාර්තා සම්පාදනයේදී පවා ස්වාමීන් වහන්සේලා තමයි මුල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඇතැම් වෙලාවට මේ සේවය නිසි පරිදි ඉටු වෙන්නේ නැත්නම් ඕන්න සේවය නිවත් කරන්න ඕන්ට තියෙන වරප්‍රසාද නැති කරන්න පවා බලයක් තිබ්බා ස්වාමීන් වහන්සේලාට. එතන ගොඩක් ලාට හේතු වෙන්නේ නැත්නම් අබේගිරිය මේනකොට ගොඩාක් අර මහායාන පැත්‍රයම් නැඹුරුවක් තිබීම වෙන්න පුළුවන්. ඒ ලිපියත් ලියලා තියෙන සංස්කෘත භාෂාවෙන්. නමුත් මිහින්තලේ සම්බන්ධයෙන් නම් තත්ත්වය වෙනස්. හොඳයි. මම කැමති අර ඔබතුමා අහපු වෙස්සගිරි පූර්ව ලිපියට පොඩ්ඩක් යමු වෙන්න. ඇත්තටම මට මේක සඳහන් කරන්න ඕනකම තියෙන්නේ
මේ ඉතිහාසයේ කියලා අපි කතා කරන මාතෘකාව යටතේ අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අපි කතා කරන දෙයට වඩා බොහෝ දේවල් ඉතිහාසෙත් මැකී ගිහින් තියෙන බව. ඒතර අපි කතා කරන්නේ අපි දන්නා යම් තාක් ප්‍රමාණයක් විතරයි. මම මේක කලිනුත් කියලා තිනවා අපි කාටවත් බෑ සම්පූර්ණ අංග සම්පූර්ණ ඉතිහාසයක් කතා කරන්න. ඉතිහාසය හැමතිස්සෙම අසම්පූර්ණයි. ඒ නිසා ඕනම කෙනෙක්ට කරන්න වැඩ කොටසක් තියෙනවා ඉතිහාසය ඇතුලේ. හැබැයි වාසනාවකට වගේ සමහර වෙලාවකට අපූර්වත්වයකට වගේ අර මුලින් මගහැරලා ගිය දේවල් පස්සේ කාලේ නැවත ඉස්මතු වෙන ස්වභාවයකොත් තියෙනවා ඉතිහාසයේ. දැන් මේ වෙස්සගිරි පූර්ව ලිපිය අන්න එහෙම එකක්. මම මේ කතා කරන්නේ වෙස්සගිරි පූර්ව ලිපියේ සමස්තාන්තරගතය ගැන නෙවෙයි එක තොරතුරක් පිළිබඳව. මේක අපිට හම්බ වෙන. ගොඩක් දෙනෙක් මේක කතා කරන්නේ. නමුත් අපි මේවා ඔබතුමා කිව්ව වගේම ඉගෙන ගන්න ළමයි ගොඩක් දෙනෙක් මේ වැඩසටහන බලන නිසා මෙහෙම දේවලුත් තියෙන බව අපි කියලා දෙන්න ඕනේ. දැන් මේ වෙස්සගිරි පූර්ව ලිපිය ලියන්නේ 4 වෙනි මිහිඳු රජුරුවන්ගේ 9 වෙනි රාජ්‍ය වර්ෂයේදී. මේක ලියන්න මුල් වෙන්න හේතුවක් තිබුණා. ඒ තමයි මේ ඉසුරුමුණි විහාරයේ ඉඩම් වලට විශේෂයෙන්ම වගාබිම් වලට තිසාවෙන් හම්බුණු වතුර වලට බාධා කළ රාජකීය නිලධාරීන්. ඒ නිසා විශාල අලාභයකට මුහුණ දෙන්න සිද්ධ වුණා ඉසුරුමුණි විහාරයට. ඉසුරුමුණි විහාරයේ ස්වාමීන් වහන්සේලා කරපු වැඩේ මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා ලවා පැමිණිලි කළා රජුරවන්ට. 4 වෙනි මිහිඳුට. ඒ කියන්නේ ඉසුරුමුණියේ තිබුණත් මහා විහාරයේ යටතේ. දැන් අපි යන්න පංචමහා විහාර කියලා ඒවා තියෙනවනේ. ඒ පංචමහා විහාර වලින් එකක් තමයි ඉසුරුමුණිය. එයාලගේ මූලස්ථානය තමයි මහා විහාරය. ඒ නිසා වුන් කලේ Taman ඍජුවම දත්තුන්නේ මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා වුව රජුරවන්ට කිව්වා. පස්සේ රජුරෝ නැවත එහෙම දෙයක් කරන්න එපා. නිසිපරිදි වතුර ලබා දෙන්නේ කියලා නියම කළ තමයි මේ තිසාවේ වතුර කළමනාකරණය සම්බන්ධයෙන් මේ පූර්ව ලිපියේ පිටවෙන්නේ. ඒකේ ආරම්භයේදී ඊටාම දුර්ලභ තොරතුරක් කියනවා. මේ තොරතුර වෙන කිසිම මූලාශ්‍රයක ලංකාවේ හම්බ වෙන්නේ නැහැ. මම මේ ලිපියේ තියෙන පාඩයම කියන්න. මෙන්න මෙහෙම. මේ තිසාවැව ගැන ඉසුරුමුණිට තියෙන සම්බන්ධය විස්තර කරන කොටයි මේ කියන්නේ. මේකේ. මොකද්ද කියන්නේ? අනුබුදු මහමිහින්දු මහහිමියන් විසින් විනෝයා සසුන් වැඩ ලොවැඩෙහි යෙදූ රකුස් පිරිබා පැන්තිස උව නිසා පිහිටි ඉසුරුමෙනු බෝ පුල්වන් කසුබ්ගිරි අත්මහා වෙහෙර. එහෙම පාඩයක් තියෙනවා. දැන් මේක සරලව කිව්වොත් එහෙම තේරුම් ගන්න පුළුවන් විදිහට මෙන්න මේකයි කියන්නේ අනුබුදු මිහිඳු මහ හිමියන් අනුබුදු මහ මිහිඳු මහ හිමියන් විසින් විනෝයා කියලා කියන්නේ හික්මවල දමනය කරලා සසුන් වැඩ ලොවැඩෙහි යෙදූ ලෝක ශාසන වැඩවල නිරත කළ රකුස් පිරිගා රාක්ෂීන් පිරිවැරු පැන්තිස තිසාවැව උව නිසා පිහිටි සමීපයේ පිහිටි ඉසුරුමුණි විහාරය කියලා. දැන් මේකේ කියනවා එතකොට මිහිඳු හාමුදුරුවෝ තිසාවැවේ හිටිය රාක්ෂයෙක් দমনය කළා. দমনය කරලා ඒ රාක්ෂාව ලෝක ශාසන වැඩෙහි යෙදුවා කියලා. දැන් මේ ප්‍රවෘත්තිය මීට පෙර මහින්දාගමනයේ විස්තර කරන කිසිදු මූලාශ්‍රයක දීපවංශ වේවා මහාවංශ වේවා මහාවංශ ටීකාවේ වේවා සමන්ත පාසාදිකාවේ වේවා කිසිදු මූලාශ්‍රයක නැහැ. මිහිඳු හාමුදුරුවෝ මෙහෙම দমনයක් කළා කියලා. එකපාරටම 4 වෙනි මිහිඳුගේ පූර්ව ලිපියක මෙන්න මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. දැන් මේ පුරාවිද්‍යාවේ තියෙනවා වර්තමානයේ අපි ඉස්සර නම් මේ වගේව මේ මිත්‍යාවන් කියලා ප්‍රතික්ෂේප කළ දැම්මා ජනශ්‍රුති වගේ දේවල්. නමුත් අද එහෙම නෑ. අද ජනශ්‍රුතික පුරාවිද්‍යාව කියලා වෙනම විෂයක් තියෙනවා ෆෝක්ලෝ ආකියොලොජි කියලා ලෝකේ. අවාසනාවකට අපේ රටේ මේක ගැන එච්චර උනන්දුවක් නෑ. ඉතින් ඒ නිසා මේ ජනශ්‍රුති වල වටිනාකමක් තියෙනවා. කාලෙන් කාලට ජනශ්‍රුතියක් ඉස්මතු වෙන්නේ ඒ කියම් දේශපාලන ආර්ථික වටිනාකමක් තියෙනවා. සමාජීය වටිනාකමක් තියෙනවා. එතකොට මේ කතා ප්‍රවෘත්තිය හරිනම් ඔය මහින්දාගමනයේ විස්තර වෙන තැන් වල එන්න ඕන දෙයක්. නමුත් අපි මහාවංශයේ පෙරලා බැලුවොත් පේනවා මේ නවරට සසුන් පිහිටුවීම ගැන කියනකොට වෙනත් රටවල ස්වාමීන් වහන්සේලා මුහුණ දීපු ගැටලු ගැන කියනවා. ඇතැම් රටවල ස්වාමීන් වහන්සේලාට මේ වගේ দমনය කිරීම කරන්න සිද්ධ වුණා. යක්ෂයින්ව නාගයින්ව නොඑක අය. නමුත් ලංකාවේ එහෙම තත්ත්වයක් නැහැ. අපිට කියන්නේ අපේ රජුරුවන් හම්බුණා රජුරුව බුද්ධ ආගම වැළඳගත්තා. රටේ මිනිස්සුත් බුද්ධ ආගම වැළඳගත්තා. මේ ආදී කතාවක්. නමුත් මේකෙන් පේනවා නැහැ. සමහර ලාට ඊට වඩා විරුද්ධ තනුත් තිබිලා තියෙනවා. වෙනස් තනුත් තිබිලා තියෙනවා කියලා. මහා කර්ම විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මහායානි. ඒ මහා කර්ම විභංග කියන සූත්‍රයේ නවරට සසුන් පිටුවම ගැන තියෙනවා.
මේක අපේ රටේ මූලාශ්‍රයක් නෙවෙයි මේක මහායානික මූලාශ්‍රය. අන්න ඒ මූලාශ්‍රයේ ලංකාවේදී සිද්ධ වෙච්ච මේ සිදුවීම වාර්තා වෙලා තියෙනවා. එමනම් මට ඉඩ දෙන්න ඉශංක අපි මේ ප්‍රධාන පාලක මැදිරියට ගොඩවැදී අවුදින් ඔය මේ වෙස්සගිරිය සෙල්ලිපියේ තියෙන මේ සුවිශේෂ ලක්ෂණය මමත් ඉතාම අවධානයෙන් මේක අහගෙන ඉන්නේ. ඉතාම වැදගත් කාරණාවක් අපේ ජනශ්‍රුතියකවත් අපේ මූලාශ්‍රයකවත් දේවානම්පියතිස්ස රජුගේ සහ මිහිඳු මහරහතන් වහන්සේගේ යුගයේ පිළිබඳ බොහෝ මූලාශ්‍ර බොහෝ ජනශ්‍රුති තියෙනවා. ඒ කිසිවක නොතිබිච්ච පුරාවෘත්තමය ප්‍රකාශයක් වෙස්සගිරිය සෙල්ලිපිය 4 වෙනි මිහිඳු රජුලන්ගේ තිබුණා කියලා දැනගත් පරිවිරේ බොහොම වැදගත්. අපි ප්‍රධාන පාලක මැදිරියේ ගොඩවැදී අවුදින් යලිත් ඉශංක මනසිල්ලව්වා මේ පැහැදිලි කරගනිමු. වෙස්සගිරිය සෙල්ලිපි අපි කියවන්නේ 4 වෙනි මහින්ද රජුරුවන්ගේ රාජ්‍ය සමය අපි කතා කරමින් ඉන්න නිසා බොහෝ ඉතිහාස ප්‍රකාශයන් වල ඉතිහාස පැහැදිලි කිරීම වල මේ යුගය අපි ගණන් ගන්නෙම නැහැ. මේ යුගයේ මොකද ඒ වීරෝදාර රජවරු මේ එහෙම නිකන් කාව්‍යාකාර වීරෝදාර රජවරු නැති නිසා සහ ලංකාවේ විශාල විනාශයක් වෙනුවෙන් දේශපාලනික පරිසරය සකස් කරපු යුගයක් නිසා ඉතින් ඒ යුගයක රජ යන අදහස් වනාහි ඒ යුගයේ පාලක පන්තියේ අදහස්ය කියලා එංගල්ස් පවා ලියලා තියෙනවානේ. ඒ හින්දා ඔය කියන මේ ලංකාවේ අනුරාධපුරයේ අවසාන යුගයේ පැතිරුණු අදහස් ඒ යුගයේ පාලකයන්ගේ අදහස් නම් ඒ පාලක පන්තිය එච්චර ශ්‍රේෂ්ඨ නැහැ කියලා අපි නිගමනයෙන් මේ යුගය අපි ඉතා ඉක්මනින් අතහැරලා දානවා. නමුත් අද මේ මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහන අපි ටිකක් අභිලේඛන සෙල්ලිපි පිළිබඳ වැඩියෙන් අවධාරණය යොමු කරන වැඩසටහනක් නිසා අපට මේ යුගයේදී වැඩිම ප්‍රමාණයක් අභිලේඛන හමුවන නිසාත් ඒ අභිලේඛන හරහා අපිට හමුවන සමාජ විද්‍යාත්මක ඥානය ඔය කියන පරාජිත යුගය, ඒ කියන්නේ චෝල ආක්‍රමණයෙන් ලංකාවට පැමිණ ලංකාව වනසා ලංකාවේ රජුරුවන් අත්අඩංගුවට අරගෙන පංච කකුද බහන්ඩත් එක්ක සොළී රටේ ගිහලා සිරගත කොට තබා සොළීන් විසින් ලංකාවේ පොළොන්නරුව මධ්‍යස්ථානය කොටගෙන පාලනය පටන් ගත්තා කියන ඒ විනාශකාරී තැනට ගොඩනැගුණු ලාංකේය ඒ අධ්‍යතන සමාජය කවර ආකාරද? ඒ සමාජය මේ පිළිබඳ කොතෙක් සූදානමකින් සිටියේද කියන තොරතුරු අපිට මේ අභිලේඛන හරහා දැනගන්නට පුළුවන් වෙනවා. අපි මිහින්තලා පූර්ව ලිපියෙන් අපි බොහෝ තොරතුරු දැනගත්තා. ආරාමයක එහෙම නැත්නම් භික්ෂු ආරාමයක විහාරයක මහා විහාරයක තියෙන පරිපාලනය පිළිබඳ හොඳ හරස් කඩක් අපිට දැනගන්න ලැබුවා. දැන් මේ 4 වෙනි මිහිඳු රජුරන්ගේම කාලේ වෙස්සගිරිය සෙල්ලිපිය තමයි අපේ ඉසංක මල්සිරි කතිකාචාර්යතුමා කියවමින් සිටිය ඔබ ප්‍රධාන පාලක මැදිරිය වෙත ගොඩ වැටෙන විට අපි එතන සිට කතාව ආරම්භ කරමු ඉශංක. මම කියමින් හිටියේ මේ මිහිඳු හිමියන් විසින් රාක්ෂයක් දමනය කිරීම ගැන පුවත අපේ මූලාශ්‍රවල නොතිබුණාට මහා කර්ම විභංගය කියන මහායාන සූත්‍රයේ තියෙනවා කියන එකයි. එතකොට මම ටිකක් හොයලා බැලුවා මේ සූත්‍රය කොයි කාලෙද රචනා වෙන්නේ නැත්තේ කියලා සංස්කෘත පිළිබඳ විශේෂඥයින්ගේ. එයයි මට දැනුම් දුන්නේ මහා කර්ම විභංග සූත්‍රය ඇතුළු මේ මහායානික සූත්‍ර අඩුම ගානේ ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස් වෙනකොට ලියවිලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන් අපිට පේනවා එහෙමනම් ක්‍රිස්තු වර්ෂ 2-3 සියවස් තරම්වත් පරණ වෙන්න එපා මේ ප්‍රවෘත්තිය මේක. එතකොට අවුරුදු 700ක් 800ක් විතර කාලයක් ලංකා සමාජයේ කිසිම මූලාශ්‍රයකට මේ තොරතුරු කාන්දු නොවීම එක පැත්තකින් යම් ආකාරයක ගැටලු සාගතයි. මොකද සිදුවීමේ වැදගත්කමත් එක්ක සලකනකොට. දැන් අනිත් පැත්තෙන් ඇයි මේ සිදුවීම එකපාරටම මේ පූර්ලිපියට ආවේ? මේ පූර්ලිපියට එන්න හේතුව තමයි තිස්සාවැවට ඉසුරු මුනි පන්සලේ තියෙන අයිතිය කියන්න ඕනේ හින්දා. දැන් ඉසුරු මුනි පන්සලේ හාමුදුරුවෝ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ තිස්සාවැවේ හිටපු රාක්ෂයෙක් দমনය කළා. එතකොට ඒ තිස්සාවැව තියෙන අපේ විහාරය අසබඩ අපි මේ තාක් කාලයක් මේ තිස්සාවැවේ ප්‍රයෝජන ලැබුවා. ඒ නිසා අපිටත් මේක අයිතියක් තියෙනවා කියලා කියන්නේ. Tamanට තියෙන ආර්ථික අයිතිය තහවුරු කරන්න තමයි අර වඩා පැරණි ජනශ්‍රුතිය ආපහුසරක් ඉස්මතු කරලා ගත්තේ. ඒ නිසා රජුරුව මුලින්ම කියනවා තිස්සාවැව කියන්නේ මෙන්න මෙහෙම මිහිඳු හාමුදුරුවෝ විසින් මේ රාක්ෂයක් দমনය කරලා ශාසන වැඩේ නිරත කරපු තැනක්. එතන තමයි ඉසුරුමුනි පන්සල තියෙන්නේ. ඒ නිසා මේ වතුරට අවුල් කරන්න එපා. ඉතින් මේ ජනශ්‍රුතියේ තියෙන ආර්ථික වටිනාකම. දැන් ඒක හොඳටම පේනවා මේ ලිපියේ කියනවා කොච්චරක් ඉඩම් තිබ්බද ඉසුරුමුනි විහාරයට කියලා. හරි මේ අපිට මේ වගේ විස්තර ටිකක් දුර්ලභයි. ඉතින් මේක කියනවා මේ
මේ තිස්සාවේ වතුරෙන් වගා කරපු ඉඩම් ප්‍රමාණය කියලා වෙහෙර අවට 140 කිරිය නැත්තම් කරිස 144ක් කිරිය 144. කිරිය 144ක්. ඒ කියන්නේ 144 10න් වැඩි කරන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි දැන් කිරිය එකක් කියලා කියන්නේ අමුණු 4ක්. අමුණු 4ක් තමයි කිරියක් කියන්නේ. නැත්නම් කරිසයක් කියලා කියන්නේ. අමුණක් කියලා කියන්නේ අක්කර 2ක් හෝ 2.5. එතකොට එහෙම බලුවොත් එහෙම කිරිය එකක් කියලා කියන්නේ අමුණු අක්කර 10ක්. අක්කර 8ක් හෝ 10ක්. එතකොට මෙතන කියනවා කිරිය තියෙනවා කියලා 144ක්. ඒ කියන්නේ අඩුම ගානේ අක්කර 1442ක්. 10න් වැඩි කරන්න ඕනේ. අක්කර 1442ක් තිසාවෙවේ වතුර වලින් වගා කරලා තියෙනවා ඉස්රුමුයි පන්සල. මේ 4 වෙනි මිහිඳුගේ කාල සීමාවේදී. ඒතර හිතන්න කොයිතරම් මේ අතිරික්තයක් තියෙන්නේ නැද්ද? මොනතරම් ආර්ථික හැකියාවක් ඉස්රුමුනි පන්සලට තියෙන්නේ නැද්ද? එතකොට තිසාවේ වතුර වෙන නැත්තුවම මොනතරම් අලාභයක් මේ ඇයට විඳින සිද්ධ වෙන්නේ නැද්ද කියලා. දැන් අපි ගණනය කරලා තියෙන විදිහට දැන් සද්ධර්ම රත්නාවලියේ තියෙනවා මේක තැනක ඉඩමකින් කරිසයකින් ලැබෙන ආදායම කොච්චරක්ද කියලා. දැන් මේව හරිය දුර්ලභ තොරතුරු මේ මම මේට කලිනුත් කිව්වා අපේ රටේ මේ බෞද්ධ මේ ආරාමික ආර්ථිකය කියන මාතෘකාව ස්ටඩි කරලා නැති තරම්. ඊටාම දුර්ලභයි. ඉතින් මේ කරිසයකින් අඩුම ගානේ අමුණු 320ක් විතර අරගෙන තියෙනවා. අස්වැන්න. එක කිරියකින් කරිසයකින් අමුණු 320ක් කරන් තියෙනවා. එතකොට අපි ඒක වැඩි කරලා බලුවොත් එහෙම මේ ඉස්තුරුමුණි විහාරයේ ඉඩම් ප්‍රමාණයෙන් මේකට තියෙනවනේ කිරිය 144ක්. ඒකින් වැඩි කරලා බලුවොත් එහෙම මේගොල්ලෝ අරන් තියෙනවා මේ අක්කර 1442ට අමුණු 46080ක්. ඒ ප්‍රමාණයෙන් වැඩි කරලා බලුවොත් අමුණු 46080ක්. එක කන්නේකට. බොසල් වලින් කිලෝවලට මොනතරම් විශාල ප්‍රමාණයක්ද මේක. ඉතින් එතකොට ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ විහාර සතුව මේ අනුරාධපුර අවසාන භාගයේ වෙනකොට තිබිච්ච ආර්ථික සමෘද්ධිය මොනතරම්ද? ඒතකොට දැන් ඔකෙදී අපිට මේ විහාරයේ සතු ධන සම්පත්තිය අස්වැන්න සම්පත්තිය ගැන හිතනවා වගේම ලංකාවේ කෘෂිකර්මය මොනතරම් ස්වයංපෝෂිතද කියන එක දැන් මේ බඳු කෘෂිකර්මාන්තයක් නේ තිබෙන ලංකාවේ. එතකොට මේ තරම් අමුණු විශාල ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගන්න සමෘද්ධිමත් යුගයක් කියන එක. යුගයක් තිබුණා. දැන් මේ 4 වෙනි මිහිඳුගේ ලිපිවලම කියනවා ඔහු ඔය ගොඩ වෙලා තිබිච්ච නැත්තම් විනාශ වෙලා තිබිච්ච වැව්වමුණු ආදී නැවත සස්ත්‍රීක කළා කෘෂිකර්මාන්තය වර්ධනය කළ බව ඔහුගේ අභිලේඛනවලම කියලා තියෙනවා. දැන් ඕකරම එකව කරන්නම් ඉෂංග තව සුළු මොහොතකින් ඒ කියන්නේ තව ඊළඟ රජුරුවන් පස්සේ මේ 4 වෙනි මිහිඳු රජුරුවන්ගේ කාලේ අපිට මේක සාකච්ඡා කරන්න වෙනවා. චෝල දේශයෙන් පැමිණිච්ච යෝධයෝ අපේ ලංකාව වනසපු හැටි. ඒ වනසපු හැටි කියන තැන්වල විහාරවල තිබිච්ච මහා මැණික් ගොඩවල් විහාරවල තිබිච්ච මහා රත්තරන් පිළිම ආදී ධන සම්පත් විශාල ප්‍රමාණයක් වුන් කොල්ලකාගෙන ගියා කියලා. එතකොට එහෙම ධන සම්පත්තියක් එකතු වෙන්නට ඒ කියන්නේ ධනය කියලා කියන්නේ රත්තරන් කියලා කියන්නේ අතිරික්තයනේ. මේ අතිරික්තයක් එහෙම රැස් කරගන්නට මොනතරම් ශාස්ත්‍රීයත්වයක් තියෙන්නට ඇද්ද? ඵල ඇතිරු කොටනේ ගල් ගහන්නේ. එතකොට මේ චෝලයෝ ලංකාව ආක්‍රමණය කරන්න මෙච්චර මහන්සි වුණේ ලංකාව ස්වයංපෝෂිත ආර්ථිකයකින් යුතු විශාල අතිරික්තයක් සහිත ධන සම්පත් වලින් අනූන ඛනිජ සම්පත් වලින් අනූන රාජ්‍යයක් නිසානේ නැත්තම් කාන්තාරයක් කොල්ල කන්න යන්නේ නැහනේ. දැන් අපිට මේ වලින් දැනගන්න පුළුවන් ඉන්නේ අපේ රට කොයිතරම් සමෘද්ධිමත්ව තිබුණාද කියන එක. ඔව් දැන් මහාවංශයේම අපිට කියනවා තව ටිකක් ඉස්සරහට පස්වෙනි මිහිඳු ගැන කතා කරනකොට මේ අපේ රටේ තිබිච්ච මේ බංකොලොත් ස්වභාවය ආරංචි වෙලා තමයි මේ චෝලෝ ආක්‍රමණය කළේ කියලා. ඒ කියන්නේ රජවරුන්ගේ තිබිච්ච බංකොලොත් ස්වභාවය. ලංකාවේ තිබිච්ච ධනෙ බංකොලොත් ස්වභාවය නේ ධනෙ. ඉතාල ලොකු ධනයක් සහිත ආරක්ෂිත වැඩපිළිවෙලක් නැති රජවරු. ඒ කියන්නේ බීමත්කමට බැහි වෙච්ච රජවරු. එතකොට මේ රාජ්‍ය පරිපාලනයේ තියෙන අවුල් වියවුල් ටිකනේ ආරංචි වෙන්නේ චෝල රාජ්‍යයට. එතකොට උන්ට කරුණු දෙකක් ආරංචි වෙනවා. එකක් තමයි ඊටාම ධනෙන් ආඩ්‍ය රාජ්‍යයක්, ඊටාම පරිපාලනයේ හීන රාජ්‍යයක්. මේකනේ කොල්ල කන්න හොඳම අවස්ථාව. ඒතකොට දැන් ඔය රිපියුල්න් පාව ඔප්පු වෙන්නේ මේ ධනය කොහොමද රැස් වෙලා තිබුණේ කියලා. දැන් ඒ විතරක් නෙවෙයිනේ. දැන් මේ කාල සීමාවේ තිබිච්ච දැන් මිහින්තලා පූර්ලිපි උනත් කියනවා ඇත්තම් වෙලාවට ගෙවීම් කරලා තිනවා රන් කලන් වලින්. ගණන් හදලා බලුවට පස්සේ අවුරුද්දකට අඩුම ගානේ රන් කලන් 100ක් විතර වෙන් කරලා තිනවා වැටුප් දෙන්න. එතකොට මේ රන් කලන් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වර්තමානයේ බර වලින් කිව්වොත් එහෙම රන් කලන් එකක් සමාන වෙනවා ග්‍රෑම් 3.4කට සමාන වෙනවා. එතකොට මේ දැන් මේ පුරාවිද්‍යා සාධක අරන් බැලුවොත් එහෙම අපි මීට ඉතා ආසන්න පූර්ව කාලයේ දෙවන සේන රජුරන්ගේ වගේ කාල සීමාවේ ලංකාවට ආක්‍රමණයක් ආවනේ පළවෙනි සේනයේ කාලේදී. එතකොට ඒ කාලට අයිති යයි අපි අනුමාන කරන නටබුන් ප්‍රමාණයක් හම්බ වුණා අබේගිරියේ පොකුණක් කැනීම කරනකොට.
මේ ඒ පොකුණ කැනීම් කරනකොට සන්නහස හම්බුණා මේ රත්තරම් බිස්කට්. මේවට අපි කියන්නේ ස්වර්ණ පලක පිණ්ඩ කියලා. බිස්කට් කියන එක අපි දන්නවනේ අපි රත්තරන් කියන්නේ බිස්කට් විදියටනේ. ඒ බිස්කට් එකේ තියෙනවා කොච්චරක් බරද කියලා ගහලා නිකන් චොකලට් කෑලි වගේ. දැන් මේවා වෘත්තාකාරයි. මේවා කරලා තියෙන රත්තරන් උණු කරලා රවුම් තැටියකට දාලා තමයි මුදවලා තියෙන්නේ. ඒ නිසා මේ හකුරු බෑ වගේ මේවා. එතකොට ඒවේ බර ලියලා තියෙනවා. එහෙම බිස්කට් 5ක් හම්බුණා. එතකොට ඒවා මේ අත්තරලා දාලා ඒ කියන්නේ නැවත ගැනීමේ අදහසින් පොකුණට දාලා ගිහිලා තියෙන්නේ මේ. නැවත ගන්න බැරි වෙලා ඒගොල්ලන්ට. දැන් අපි අනුමාන කරන්නේ පළවෙනි සේනාගේ කාලේ ඇති වෙච්ච ආක්‍රමණ අවස්ථාවේ තමයි මේක වෙන්නේ නැත්තේ කියලා. එතරම් තිබුණා ලෝහ රත්තරන් බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නටබුන්. ඒව ඔක්කොම කඩ දාලා තිබුණා. එතකොට අර රත්තරන් බිස්කට් 5 අරගෙන බැලුවම ඒව බර ලියලා තියෙනවා. එකක තියෙනවා 102 ලන්දයි. කලං 102යි. තව එකක තියෙනවා 190යි. 190යි කියලා කියන්නේ 91යි. තව එකක තියෙනවා 190යි. ඒ කියන්නේ 89යි. ඒ වගේ තව බිස්කට් දෙකක් හම්බුණා කලං 88 ඒවා දෙකක්. මේ ඔක්කොගෙම බර අරන් බැලුවොත් එහෙම වර්තමාන බර වලින් සනස ග්‍රෑම් 1700ක් විතර එනවා. එන්නේ කිලෝ 2කට ආසන්නයි මේ රන් ප්‍රමාණය තිබිච්ච. ඉතින් මේ විහාරයක් ඇතුලේ අබේගිරිය ඇතුලේ මේ තියෙන්නේ. අනුරාධපුර කාලේ අවසාන භාගයේදී. ඉතින් ඒ වගේ සමෘද්ධිමත් භාවයක් මේ විහාරවල තිබුණා. ඒ නිසා තමයි විහාර Tamanට මේ වගේ රාජකීය නිලධාරීන්ගෙන් අලාභ වෙනකොට විහාර බලාගෙන හිටියේ නෑ. විහාර මැදහත් වෙලා ඒවට විරුද්ධව Tamanට ගන්න පුළුවන් පියවර අරගෙන රජුරු ලබාවම නැවත නියෝගයක් පැනෙව්වා. එහෙම කරන්න එපා. ඒ විහාර වලට අයිති භුක්තිය නැවත අත්පත් කළ දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක ඉතා වැදගත් දෙයක්. ඒ වගේම මේක තව විශේෂ වචනයක් තියෙනවා. මේ වැවේ ඒ තමයි මේ අර දියකැට පහන කියලා අපි වචනයක් පාවිච්චි කරනෝනේ. අන්න ඒක. දැන් මේක කියන කොහොමද වතුර දෙන්න ඕනේ කියලා එක තැනක සතර රියනක් දියට හින්ද ඌ පහන් මුදුන් පැනෙන තාක්. ඒ කියන්නේ රියන් 4ක් වතුරේ ඉඳපු කණුවක මුදුන පේන තාක් කියලා. ඒ කියන්නේ වතුර මැන්න හැටි වැවේ. දියකට පහන කියලානේ අපි ඔකට කියන්නේ. ඔව්. එතකොට ඒ පිළිබඳවත් මේ ලිපියේ කරුණු අන්තර්ගත වෙලා තිනවා. මේ ඉස්තුරු මුනි පන්සල විතරක් නෙවෙයි රන්මසු වෙනට. ඒ වටේ පිහිටි පරිශ්‍ර වලටත් වතුර බෙදන්න ඕනේ කොහොමද කියලා මේ ලිපියේ කරුණු සඳහන් කරලා තිනවා. යම් ආකාරයකින් මේ විහාර වලට තවදුරටත් මේ රාජකීය නිලධාරීන් කරන දේවල් වලින් අලාභයක් වුණොත් ඒ අලාභය රජගෙදරින් අය කරලා දෙන්න කියලත් මේ ලිපිය අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ මතක් කළේ අර වගේ අපි ඉතිහාසයෙන් මැකිලා ගිය අතපසුලා ගිය ඇතැම් වටිනා ශ්‍රුතිකමය තොරතුරු මේ වගේ අභිලේඛන වලින් නැවත වතාවක් අපිට දායාද කරලා තියෙනවා. ඒ නිසා ඊටාම ප්‍රවේශමෙන් මූලාශ්‍ර අධ්‍යයනය කළ යුතුයි ඉතිහාසය හැදෑරීමේදී. එතකොට තමයි අපිට අර සම්ප්‍රදායික ජනප්‍රිය කතා වලට ඔබෙන් ගිය අවශේෂ කතා ප්‍රවෘත්ති ගරා ගන්න මතු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ රට මේ මහා චෝල ආක්‍රමණයට ලක් වෙන්න ඔන්න මෙන්න දැන් අපි මේ ඉන්නේ. ඒතකොට ලංකාව සොලීන් විසින් ආක්‍රමණය කරන්නට පටන් ගත්තේ උන් සැලසුම් සකස් කළේ මේ 4 වෙනි මිහිඳු 5 වෙනි මිහිඳු රජුන් කාලේ නෙමෙයිනේ. බොහොම ඈත කාලෙක අපි දන්නවා සේනගුත්තික ආදී මේ අශ්වවෙලෙන්දෝ පවා අතීතයේ මේ ලංකාව ආක්‍රමණය කළා. එලාර රජුරෝ පැමිණෙන්නට පෙර එලාර රජුරෝ ලංකාව ආක්‍රමණය කරලා අවුරුදු 44ක් මේ රාජ්‍ය කළා. ඊට පස්සේ වලගම්බා රජුරන්ගේ කාලේ පංචසොලීන්, එතකොට ධාතුසේන රජුරන්ගේ කාලේ සප්ත පාණ්ඩයයින් ලංකාව ආක්‍රමණය කළා. ওই විදිහට ලංකාවට මේ හැබැයි හැම මොහොතෙම ලංකාවේ වීරවරයෙක් පහළ වී ඒ රාජ්‍ය මේ අසල තියෙන දකුණු ඉන්දියාව විසින් අපිව ආක්‍රමණය කරපුවාම ඒක බේරගත්තා. ඇයි දකුණු ඉන්දියාව අපව ආක්‍රමණය කළේ? දකුණු ඉන්දියාවට තව ආක්‍රමණය කරනවා නම් තව වටේ ඕනතරම් දූපත් වෙනවා. තව පල්ලෙහාට බැස්සාම ඔය මැඩගස්කරේ තියෙනවා, මාලදීවයින් තියෙනවා. මෙතනින් එහාට ගියාම ජාවා, සුමාත්‍රා, බෝර්නියෝ ආදී අග්නික කලාපයේ තියෙනවා. ලංකාව මේ අනිවාර්යෙන්ම ඊටාම ඉහළ මානව සම්පන්තියක් සහ ධන සම්පත්තියක්, ශාස්ත්‍රීයත්වයක්, මහා අස්වැන්නක් සකස් වෙච්ච භූමි භාගයක් නිසා ඉන්දියාවට අසලින් තිබිච්ච හින්දාම නෙවෙයි. ඉන්දියාව අසලින් තිබිච්ච මහා ධනවත් සහ ප්‍රබල රජවරු හිටපු, හොඳ සංස්කෘතියක් තිබිච්ච, හොඳ අධ්‍යාපනයක් තිබිච්ච, හොඳ භාෂාවක්, හොඳ ආගමක් තිබිච්ච පරිපූර්ණ ස්වයං පෝෂණයක් සහිත රාජ්‍යයක් වූ නිසා තමයි ආක්‍රමණය කරනු ලැබුවේ. ඒ නිසාම තමයි ආරක්ෂා කරගනු ලැබුවේ. දැන් ඔන්න අපේ රාජ්‍ය නැවත ආක්‍රමණයට ලක් වෙලා මේක බොහෝ දරුණු ආක්‍රමණයක් බවට පත් වෙනවා.
සමස්ත අනුරාධපුර රාජධානිය පුරාම අපි එකතු කරගෙන ආපු සමෘද්ධිය එකතු වෙලා ඒවා ගබඩා වෙලා ඒවා දැන් ඉතා ඉහළින් තැම්පත් වෙලා තියෙනවා. දැන් මේ රට ආර්ථික අතින් ධනය අතින් ඉතාම ඉහළයි. ඒ ආරංචිය ඉන්දියාවට යනකොට අපේ රටේ රජවරුන්ගේ තිබිච්ච ඒ සමහර දුබලතා පරිපාලනමය දුබලතා වසර ගණනාවක් පුරා ලංකාවට එන්න පටන් ගත්තු ඔය වේල්ලක්කාර පඩිකාර හමුදාවන් ලංකාවේ රජවරුන්ට ගැටලු මතු කරමින් ඉඳලා මේ දේශපාලනය අවුල් වෙලා රුහුණේ එක රජ කෙනෙක් එතකොට අනුරාධපුරයේ තව රජ කෙනෙක් ආදී වශයෙන් මේක ભેද බින්නතාවකට පත් වෙන්න කිට්ටු වෙලා ඉන්නකොට තමයි අපි මේක මේ රට මේ විදිහට අපේ අනුරාධපුරයේ දක්වා ගොඩනැගෙන බලාපොරොත්තු වෙනවා. අපේ නායක හඳුරන්නේ අපිට දැන් තියෙන්නේ ඊළඟ රජුරෝ කතා කරන්න ඔව් අපිට කතා කරන්න තියෙන්නේ 5 වෙනි සේන රජුරෝ ගැන. මම හිතුවා මෙතුමාලා කියන අපිගේ සා චුට්ටක් ඉතුරුනවා වගේ. හොඳයි. දැන් මෙතුමා අර මහායාන රටවල අර මේ වෙනත් රටවල් වල ගිහිල්ලා දමනය කරන්න ගිහුවාම මේ මොන පාන සිද්ධ වෙච්ච මේ අවස්ථාව ගැන කියන ගිහිල්ලා මම තව කොටසක් ඉදන් තියෙනවද මෙතුමා නැද්ද? උත මහායාන සූත්‍රයක් ගැන අපිට මතක් කළානේ. ඒ මං කිව්වේ ඒක සනස ඒ කියන්නේ මේ කර්මවිභංග සූත්‍රයේ මහා කර්මවිභංග සූත්‍රය මේක පස්සේ කාලේ ඇත්තම අපිට මේක අධ්‍යයනය කරන්න පුළුවන් උනේ මේ ජර්මන් ජාතික පඬිවරයෙක් හිටියා සිල්මන් ලෙවි ඔහුගේ නම. එතුමා තමයි මේ සූත්‍රය ප්‍රසිද්ධියට පත් කළේ ඊට පස්සේදී ඉංග්‍රීසි භාෂාවට එහෙම. ඉතින් මේ මහා කර්ම විභංග සූත්‍රයේ තියෙනවා නවරට සසුන් පිහිටුවීමේදී අනිකුත් ස්වාමින් වහන්සේලා මුහුණ දීපු දමනය කිරීම මොනවද කියන විරෝධතා මොනවද? ඒ වගේම ලංකාවේදීත් ඒ සමාන විරෝධතාවයකට මුහුණ දුන්නා කියලා මහා කර්ම විභංගයේ තියෙනවා. එතකොට ඒක තමයි අපිට හම්බෙන එකම අවස්ථාව මේ ලිපිය ඇරුණකොට මේ ප්‍රවෘත්තිය. එතන ඊට වැදගත් දේ තමයි ඒ රාක්ෂයාගේ නමත් තේලි සඳහන් කරලා තියෙනවා. ඒ රාක්ෂයාගේ නම දක්වලා තින්නේ විභීෂණ කියලා. විභීෂණ ඇතුළු රාක්ෂස සමාගම කියලායි තියෙන්නේ. රාක්ෂස දැන් යක්ෂ නාග දේව රාක්ෂ මෙතන එහෙම වර්ගීකරණයක් තියෙනවා ලංකාවේ සිව්හෙල කියන එක. විභීෂණ ඇතුළු ඔහුගේ රාක්ෂස සමාගම අතිශයින් ප්‍රසාදයට පත් කරා කියලා තියෙනවා ඒක. දැන් දුර්ගාජුර ගැන අපිට රුවන්වැලි මහසෑය අඳන තූපාංශය තියෙනවා. රුවන්වැලි මහසෑය ඇතුළේ අඳන චිත්‍ර අඳිනකොට අන්තිමේට මේ අඳින නියම කළා යක්ෂ සෙන්පතිවරුන්ගේ 28 දෙනෙකුගේ. දැන් දුර්ගාජුරන් කාලේ යක්ෂ හිටියේ ඒ වගේම බලපෑම තිබුණා. නෑ දැන් මේ මෙතුමා කියන්නේ මහා කර්ම විභංග කියන සංස්කෘත මේ සූත්‍රය මහායානික සූත්‍රයක්. හැබැයි මේ එතුමාම කිව්වා මේක සොයාලා බලපුවාම මේ ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේදී පවන ලංකාවේ මහා කර්ම විභංග සූත්‍රය බලපෑවතුන. ඉතින් ඔය අපේ ලංකාවේ මහායානික ආරාම එහෙමම පැවතුනානේ. මේ වන විටත් තාම අබේගිරිය පැවතෙනවනේ. මං කියන්නේ දැන් අර බුද්ධ ධර්මයේ දැන් මෙතුමා මතක් කළා දෙවන රජුරන් කාලේ ලංකාවට බුද්ධාගම ගෙනාම රජතුමා පැහැදුනා රටවැසියාම පැහැදුනා. කිසි බාධාවකින් තොරව බුද්ධාගම ලංකාවේ ස්ථාපිත කරන්න පුළුවන් වුණා. ඕන අපේ තියෙන්නේ. හැබැයි තැන් වල තියෙනවා නෑ එහෙම නෙමෙයි. දැන් මෙතුමා සඳහන් කරපු වෙස්සකිරි ලිපියේ තියෙනවා නෑ මිහිඳු හාමුදුරන්ට විරුද්ධ වුණු යක්ෂයා හිටියා. මිහිඳු හාමුදුරු ගන්න බුද්ධ ධර්මයේ නොගත්ත පිරිසක් හිටියා. දැන් දුර්ගා රජුරන්ගේ කාලේදී මහා විශාල සෑය හදලා හදනකොටත් එතනත් ඇවිල්ලා පිරිසක් එකඟුන්නේ නැහැ. පහරන් කිව්වා අපිටත් අපේ රූපත් අඳින්න 28 දිනකගේ යක්ෂ රූප විතරක් රුවන්වැලි සෑය ඇතුළතදී මේ ඇඳයි කියලා අපේ පොත්වල සඳහන් වෙනවා මේ තූපාංශේ. ඒක මිහිඳු හාමුදුරන්ගේ කාලේ විතරක් නෙමෙයි දුටුගැමුණු රජුරන් කාලේ නකොටත් සම්පූර්ණ බුද්ධ ආගම නොපිළගත්ත ඊට වෙනත් පිරිසකුත් තව හිටියා කියන කාරණාත් අපිට පැහැදිලි වෙනවා. අර මෙතුමා සඳහන් කරපු ආකාම වෙනත් පිටරටවල් වල තායිලන්තේ වේවා බුරුමේ වේවා නැත්නම් වෙනත් අර රටවල ගිහිල්ලා බුද්ධ ආගම මේ හඳුනා දෙනකොට ඒත් ඒවා බොහොම සුකමව පහසුවෙන් දෙන්න බැරි වුණා. නොඑක් බාධක කරදර මැද්දේ තමයි අනිත් රටවල් නමේම ඒ බුද්ධ ධර්ම ස්ථාපිත කළේ මේ ඒ ධර්ම දූතයන් වහන්සේලා. ඒ වගේම
යම් පිරිසක් මෙහෙදත් විරුද්ධ වුණා කියන කාරණය තමයි අපිට මේ කාරණා වලින් ඔප්පු වෙන්නේ. සංස මිහිඳු හාමුදුරුවෝ අවුරුදු 48ක් විතර ලංකාවේ ඉඳලා තියෙනවා. හැබැයි මේ ඔය ඕනම මූලාශ්‍රයක තියෙන්නේ පළවෙනි අවුරුද්ද කරපු ටික විතරයි. ඊට අවුරුදු 47 මොනවද මිහිඳු හාමුදුරුවෝ කළේ කියලා අපි දැන ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා ඔය වගේ තොරතුරු මගහැරෙන්න පුළුවන්. නමුත් මේකේ තව පැත්තක් තියෙනවා. ඕකෙන් තව වෙන්න පුළුවන් තව දෙයක් තමයි ඔය 9 වෙනි 10 වෙනි සියවස් වෙනකොට මහායානික සූත්‍ර ලංකාව තුල ජනප්‍රිය වීම නිසා අර වගේ ප්‍රවාදයක් අපේ සමාජය තුළ නැවත ඉස්මතු වුණාද කියන්නත් බෑ. එමෙන්නත් පුළුවන්. ඒ නැතත් කොහෙ කිසිදු තැනකදී මේවා නිෂේධනය වුණේ නැහැනේ. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විටත් නිගණ්ඨාරාම, ආජීවකාරාම ලංකාවේ පැවතිච්ච බව, ගස්ගල් වන්දනාව ආදී ලංකාවේ පැවතිච්ච බව උන්තරන් සාධක සාක්ෂි තියෙනවානේ. ඒ දක්වා. අනේ දැන් මේ සාකච්ඡාව මෙහෙම පවත්වනකොට තව සතියකින් අපට තෙමංගුල උදා වෙනවා. බුදුහාමුදුරන්ගේ තෙමංගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය. අපට ගිය අවුරුද්දෙත් වෙසක් මංගල්‍යය අපට සුපුරුදු සංස්කෘතියෙන් පවත්වන්නට ඉඩ ලැබුණේ නැහැ. අපේ රටේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය මුල් කොටගෙන ගිය වසරේ වෙසක් මංගල්‍යයත් අප අධ්‍යාත්මික මංගල්‍යයක් පමණක් බවට සිදු කරගෙන අප තෙමංගුල ගෙදරට වෙලා අපේ පන්සලට වෙලා හරි අපි ගිල තොරන් බලන්න කොළඹ ඇවිද්දේ නැහැ. අපිට එහෙම ස්පාසුවක් තිබුණේ නැහැ. නමුත් අපි තෙමංගුල සැමරුවා. මේ වසරේ අපි ඊටත් වඩා තත්ත්වය වෙනස් වෙලා මේ වසරේ අපිට වෙසක් මංගල්‍යයේ අපේ සුපුරුදු වෛශාඛ්‍ය ගුණයෙන් සමරන්නට ඒ වෛශාඛ්‍ය සංස්කෘතියෙන් අපිට පුරුදු වෙච්ච වෙසක් සංස්කෘතියක් තියෙනවානේ. වරෙන් බණ්ඩෝ වෙසක් බලන්න කියලා මේ කොළඹ ආපු සංස්කෘතියක් අපිට තිබුණානේ. ඒක අපේ රටට අදාළ මේ මහා ආලෝක ජාලාව දැල්වෙන වෙසක් තොරණ ආදී වශයෙන් තිබිච්ච වෙසක් කලාප අපිට හුරු හරි අපූර්ව උත්සවයක්. ලෝකේ ඕනෑම රටක ඒ ආගමානුකූල උත්සව තියෙනවානේ. ඒවා ඒ රටට අනන්‍ය වෙච්ච ආගමානුකූල උත්සව. ඉතින් මේ වෙසක් මංගල්‍යය අපේ තිබිච්ච විචිත්‍ර ආගමික උත්සවයක්. මේ වසරේත් අපිට මේ විශ්ව කරදරය හේතු කොටගෙන වෙසක් අසිරිය, වෙසක් සංස්කෘතිය එලෙසින් භුක්ති විඳින්න වෙන්නේ නැහැ. නමුත් අධ්‍යාත්මිකව අපේ හිතට නැඹුරු වී අප හිත තුළ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේව උන්වහන්සේගේ තෙමංගුල සිහිපත් කරමින් මේ උන්වහන්සේගේම වදන, උන්වහන්සේ දේශනා කරපු ආරෝග්‍ය පරමාලාභා කියන බුදු වදනනේ අද මුළු ලෝකේම උදාන වාක්‍ය බවට පත්වලා තියෙන. ලංකාවේ පමණක් නෙමෙයි, බෞද්ධ රටවල පමණක් නෙමෙයි, සමස්ත ලෝකයාම ආරෝග්‍ය පරමාලාභා කියන බුදු වදනේ මතනේ අද රැඳෙන්නේ. ඒ නිසා ඒ ගෞරවය උන්වහන්සේට අනුමෝදන් කරමින් අපි වෙසක් මංගල්‍යය සමරමු. අපට නිරෝසුව අත් වේවා, මේ රටට ආයුරාරෝග්‍ය සම්පatti ලැබේවා කියලා අපි සමරමු. අපේ නායක හමුදුරන්ට පින් දෙමින්, අපේ ඊශංක මල්සිරි විද්වතාටත් ස්තුතිවන්ත වෙමින් අපි ඔබෙන් සමගන්නවා වෙසක් මංගල්‍යයෙන් පසු යලිත් හැමවීමේ බලාපොරොත්තුවෙන් ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ආවඩා ආයුබෝව වේවා.